දහම් ගඟුලට බසින තොටුපළ ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් අද දවසේදී බෞද්ධ නාලිකාවේ මහනුවර ආස්කිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි අපගේ ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ සිට සොපුරුදු ලෙස ඔබ වෙත ගෙනීමටයි අපේ මේ සෝදානම. පින්වත්නි, ඒ සඳහා සුපුරුදු ලෙසින් වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතලේ රිචඩ් පමුණුව මාවත අංක 35 ලිපිනෙහි පදිංචි ජේ.එච්. බණ්ඩාරනායක පියාණන්ගේ 85 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සහ ලලිතා බෝධිකටුව මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ දූ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් සහ මහනුවර උඩපේරාදෙණිය බෝගහතැන්න ලිපිනෙහි පදිංචිව සිට පරලොව සැපත් පී.ඊ.එම්. වීරසේකර පියාණන්ට සහ ඉන්ද්‍රාවතී මණිකේ කිරිදෙන මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව ඒ පවුලේ දූ දරුවන් ඇතුළු පින්වත් පිරිසගේ සදැහැති දායකත්වය නැතිව එසේනම් අපි සියලු දෙනා ගෞරවනීය දේශකයන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරමු මේ උතුම් සදහම් දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ලොව ඇත උතිම්ම දානය තථාගත ශ්‍රී සද්ධර්ම දානය බව මනාව දන්න දායක පින්වත් පිරිස මේ මහා ශ්‍රේෂ්ඨ පින්කම මුදුන්පත් කරගන්න සූදානම් වෙන මොහොතේ ඒ පින්නතුන්ට ධර්ම දානමය කුසලයත් ශ්‍රාවක පිරිසට සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයත් අත්පත් වීම තුලින් ඊ타ම ඉක්මන් භවයක සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ කුසල ධර්මයන් අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අපි මේ ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මීට කලින් සතියේ දේශනා කළ ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ දේවදත්ත ස්වාමින් වහන්සේ බුදු වීමේ පරමාර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ ජීවිතක්ෂයට පත් කරලා තමන් බුදු වෙන අදහසින්ම ඒ ජීවිතක්ෂයට පත් කිරීමේ අරමුණෙන් නාලාගිරි පිටත් කිරීමේ කාරණාව සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. අජාසත් මහරජුරුවත් එක්ක එකතු වෙලා කරන මේ කාර්යවේදී රජුරුවන්ගේ පූර්ණ අනුග්‍රහය දේවදත්තයන් වහන්සේට ලැබිලා තිබුණා. ඒ නිසා රාකලගිරි 16ක් පොවලා හෙන්ඩුවෙන් සහ උල් ආයුධ වලින් ඇනලා කේන්ති ගස්සපු නාලාගිරි බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයට හෙට උදේට එවන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. රජුරෝ ඒ පිළිබඳව දැනුවත් කරලා අඬබෙරේකුත් යවලා තිබුණා. ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළා. ස්වාමීනි දේවදත්තයි රජුරෝයි හෙට මෙහෙම වැඩක් කරන්න ලෑස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේ හෙට නම් පිණ්ඩපාතේ වඩින්න එපා. අපි අවශ්‍ය තරම් දානමානෙත් අරගෙන හෙට වේළුවනාරාමයට එනවා. භාග්‍යතුන් වහන්සේ වඩින්න එපා. දායකයෝ කරපු මේ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ හෙට මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ කියලා ඒ අයට සඳහන් කළෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දවම වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා මේ නාලාගිරි මා විනාශ කරන්න එවන ගමනේදී නාලාගිරි මා ළඟ দমনය වෙනවා. ආන්ගේ අවස්ථාවේ 84000කට වඩා වැඩි පිරිසක් ධර්ම අවබෝධය ලබනවා. ඔවුන්ට පිහිටවීම උදෙසා හෙට මම මේ ගමන යා යුතුයි කියලා.
භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුවත් කළා රජගහ නුවර අවට තියෙන සියලුම විහෙර විහාරස්ථාන වල වැඩ ඉන්න සංඝයාට වේළුවනාරාමයට එකතු වෙන්න කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ආඥාවෙන් සියලුම සංඝයා වේළුවනාරාමයට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිවරක් පිරිවරාගෙන නාලාගිරි තමන් වහන්සේ වෙත එවන නගර මැදයේ තියෙන මේ මාර්ගයට භාග්‍යතුන් වහන්සේ ප්‍රවිෂ්ඨ වුණා. ඒ අවස්ථාව වෙනකොට රජු ඇතුළු පිරිස හොඳට කුපිත කරලා මත් කරලා හිටපු නාලාගිරි හස්තියත් ඇත් ගාලින් නිදහස් කළා. සඳහන් කරනවා මගතොට තිබුණ ගෙවල් සුණු විසුණු කරගෙන මග දෙපස නතර කරලා තිබිච්ච කරත්ත ඔක්කොම පොඩි කරගෙන ඊ타ත්ම බිහිසුණු ලීලාවෙන් මහ කන්දක් පාර දිගේ ගමන් කරනවා වගේ දූවිලි වලාවන් නගමින් නාලාගිරි මේ මාර්ගයේ ඉස්සරහට එනවා. පාරේ හිටපු පිරිස් සියලු දෙනාම අයින් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ දකින්න නාලාගිරි තවත් ඉක්මන් වුණා. මෙහෙම ඉක්මනින් නාලාගිරි එනකොට එක කාන්තාවක් මරණ බයේ බුදුරජාණන් වහන්සේත් නාලාගිරිත් අතරින් පැනලා දීවා. ඒ දුවන වෙලාවේ තමන් ළඟ හිටපු දරුවා වැටුණා. අර කාන්තාව දිහාට හැරිලා එලවන්න ලෑස්ති වුණ නාලාගිරි දරුවා වැටෙනවා දකින්නකොට එතන නතර වුණා. හැබැයි හස්තියා දැකපු දරුවා බොහොම බීතියෙන් කෑ ගැහුවා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ නාලාගිරිට ආමන්ත්‍රණය කළා. නාලාගිරි රාකලගිරි 16ක් පොවලා නොඑක් ආයුධ වලින් පහර දීලා වේදනාවට පත් කරලා ප්‍රකෝප කරලා මත් කරලා ඉවල තියෙන්නේ වෙන කවුරුවත් ගන්න නෙමෙයි මම ගණ්ඩයි. තව තැන්වල ඇවිදින්න ගිහිල්ලා පාදවල වේදනාවට භාජනය කරගන්න නැතුව මේ පැත්තට හැරෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ හඬ මේ ලෝකේ වෙන කාටවත් නැති තරම් පුදුම මිහිරි මහා කාරුණික හඬක්. ඒ හඬ ඇහෙනකොට නාලාගිරි බුදුරජාණන් වහන්සේ දිහා බැලුවේ තමන්ගේ කන්තලෝසවගෙන. බුදුරජාණන් වහන්සේ දිහා නාලාගිරි බලනකොට කෝටි ලක්ෂ ගණන් සක්වලවල් වලට පතුරවන සීමාවක් නැති මහා කරුණාව එක පිටක් හැටියට එක තැනකට අරගෙන මේ හස්තියාට එල්ල කරාම ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ තුල තමන්ගේ පාද නමාගෙන ගවයෙක් නිදා ගන්නවා වගේ දිගෑරුණා. කොයිතරම් බුදුරජාණන් වහන්සේට ලෙන්ගතු බවක් දැක්වුවාද? බුදුරජාණන් වහන්සේගේ පාද පද්ම වටේට බිම තියෙන දූවිලි තමන්ගේ හොඬෙන් උරලා අරගෙන තමන්ගේ හිස මත වසුරුවා ගත්තා. මේ දූවිලි පොදත් මට මහත් ආශිර්වාදයක් කියනවා වගේ. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරි කියන හස්තියාගේ හිසට බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්ත ධාතුව තියලා ස්පර්ශ කළා කියලා සඳහන් කරනවා. මේ කාරණාව විස්තර කරන තැන පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශය නාලාගිරි තිරිසන් නුනනන් ඒකාන්තයෙන් සෝවාන් තත්ත්වයට පත් කරවනවාමයි කියලා. ඒ තරමටම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඒක සංසාරේ මහ පිං කරලා ලබන්න ඕන අවස්ථාවක්. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා බෝසතාණන් වහන්සේගේ පුතා හැටියට උපදින්න රාහුල කුමාරයා. ඒ වුණාට බෝසතාණන් වහන්සේවත් රාහුල කුමාරයා ස්පර්ශ කළේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තිරිසන් හස්තියාව ස්පර්ශ කළා. එතකොට යා කොච්චර සංසාරේ පිං කරලා තියෙන්නේ නැද්ද? ඒකයි සඳහන් කළේ ස්පර්ශ මාත්‍රය ඔහු සංසාරයෙන් මුදවන බව සත්‍යයි කියලා. තිරිසන් නූනානන්ගේ එසේමයි කියලා පැහැදිලි කරනවා. නමුත් ඔහු තිරිසනෙක් නිසා සෝවාන් නුවණ බව සත්‍යයි. තිරිසන් ආත්මික අද ඉපදිලා හිටියත් මතු අනාගත බලාපොරොත්තුවක් ඇති බෝධිසත්වයෙක්ම තමයි එදා නාලාගිරි හැටියේ හිටියේ කියන කාරණාවත්
අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. අනාගතයේ දවසක ලෞතර සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් කරගන්න තවත් බෝධිසත්වෙයි. ඒ නිසා ප්‍රාර්ථනාව වෙන එක. ඒ නිසා සෝවාන් වෙන එකක් නැහැ. ඒ නිසා කෙසේ වෙතත් මේක ඊටාම සුවිශේෂී අවස්ථාවක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ නාලාගිරි දමනය කරන්න කලින් නාලාගිරි බුදුරජාණන් වහන්සේට දුවගෙන එනකොට භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි අපි නාලාගිරි දමනය කරන්නම් කියලා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි පවුලක ඉන්න ලොකු පුතා තාත්තගේ කටයුතු ටික බාර ගන්න ඕන කෙනා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂු සංඝයාගේ පළවෙනි අවිච්චි මට නාලාගිරි දමනය කරන එකත් බාරයි. ස්වාමීනි මම ඒක කරන්නම් කියලා ඇහුවා. ඒකට බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ. තවත් නොයෙක් රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ සඳහා අවසර ඉල්ලුවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒකට අවසර ලැබලා දුන්නේ නැහැ. මේ සියලුම කාරණා දිහා ඊටමත් තියුණු ලෙස බැල්මක් හෙලාගෙන හිටියා අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. නාලාගිරි දමනය කරන්නම් කියලා අවසර ඉල්ලහම සරියුත් මහරහතන් වහන්සේටවත් අවසර නොදුන්නකොට මම එහෙම කරන්නද කියලා ඇහුවොත් මටත් අවසර නොදෙන බවම සත්‍යයි. ඒ හින්දා අහනවට හොඳයි. අහනවට වඩා නාහම ඉතින්ට යන්නේක හොඳයි. එහෙම හින්දලා නාලාගිරි ලං වෙන්න එකපාරම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ආවා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා මතක් කිරීමක් කළා ආනන්ද පිටිපස්සට යන්න කියලා. අයින් වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ස්වාමීනි මම ජීවත් වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේට හිරිහැර කරන්න කාටවත් බෑ. එහෙමනම් මම ජීවිතක්ෂයට පත් වෙන්න ඕනේ ඒක වෙන්න. ඒ හින්දා මම යන්නේ. මම මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාවට. හැබැයි නාලාගිරිට කොහොමවත් ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවිතක්ෂයට පත් කරන්න පුළුවන්කමකුත් නැහැ කියන කාරණාව තවත් තැන්වල සඳහන් කරලා තියෙන දහම් කරුණු වලින් පැහැදිලි වෙනවා. නාලාගිරි කියලා කියන්නේ මහා ශක්තිමත් හස්තියෙක්. ඒ වුණාට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ 75 දිනුගේ ශක්තිය දරාගත්ත මහා ශක්තිවන්ත පුණ්‍යවන්තයෙක්. ඒ නිසා මෙවන් මත් ඇතෙක් দমনය කරනවා කියන එක උන්වහන්සේටත් ඉතා සුළු වැඩක්. ඒ නිසා මේ ජීවිතය දෙනවට වඩා නාලාගිරි দমনය කරන එක උන්වහන්සේගේ අරමුණ වෙලා තියෙන්න ඇති. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තුන් වතාවක් ඉල්ලීමක් කරලා උන්වහන්සේ තවත් ජීවිත පරිත්‍යාගයෙන් එතන ඉන්න නිසා 이르දියක් දක්වලා උන්වහන්සේ වැඩ ඉන්න තැන විතරක් මහ පොළොව හරියට කුඹල් සකක් වගේ කරකවලා ආනන්ද ස්වාමීන් වහන්සේ මොහොතින් භික්ෂූන් වහන්සේලා අතර නතර කළා කියලා සඳහන් කරනවා. මේ අවස්ථාව භාග්‍යතුන් වහන්සේගේම අවස්ථාව. නාලාගිරි හස්තිය දන ගැහුවා භාග්‍යතුන් වහන්සේ ළඟ දමණය වුණා. කුමකින් කුමක් වේදෝ කියලා බලාගෙන හිටපු මිනිස්සුන්ට ඇති වුණේ පුදුමාකාර ප්‍රීතියක්, පුදුම සතුටක්, පුදුමාකාර ශ්‍රද්ධාවක්. ඒ සතුට ශ්‍රද්ධාව දරා ගන්න බැරි වෙච්ච මිනිස්සු තමන් ළඟ තිබිච්ච අතේ කනේ කරේ තිබිච්ච ආභරණ ගලවලා නාලාගිරි හස්තිය දිහාට විසි කළා. දන ගහගෙන ඉන්න නාලාගිරි මේ ආභරණ වලින් සෑහෙන්න වට වෙලා වැහෙන තරමට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අරගත්ත නාලාගිරි බුදුරජාණන් වහන්සේ විසින් පංචශීලයේ පිහිටෙව්වා. තිරිසන් නමුත් ඔහුට පන්සිල් දුන්නහම බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තාක්කල් පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා ඇත්හලේ නතර වුණා. එදා ඉඳලා කවදාවත් ඡණ්ඩ පරුෂ වැඩකට යමු නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි නාලාගිරි කියලා කියන්නේ බොහොම ඡණ්ඩ පරුෂ ප්‍රාබීල මත්ත්‍ච්ච ඇති බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන නැවත ඇත්ගාලට යන්නේ නාලාගිරි කියන නම පවා මිනිස්සුන්ට අමතක කරවලා තියලා මිනිස්සුන්ගෙන් ලබාගත්
තව අලුත් නමක් අරගෙන තමයි ඔයත් ගාලට යන්නේ. මොකද්ද නාලාගිරිගේ ඊළඟ නම? ධනපාල. ඒ ධනපාල කියලා හැඳින්වුවේ මිනිස්සු විසි කරපු රන් රිදී මුතු මැණික් ඒ මහා ධනස්කන්ධේ නාලාගිරිටයි. නමුත් තිරිසන් නිසා ඔහුට ඒ ධනෙන් ප්‍රයෝජනයක් නැතත් මිනිස්සු එදා ඉඳලා ඇතා හැඳින්වුවේ ධනපාල කියලා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා අද මහා 이르දීන් ගොඩක් දැක්කුවා. ආන්ගේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. 18 කෝටියක් තරම් විශාල පිරිසක් මෙතෙන්ට රැස් වෙලා හිටියා. ඒ කියන්නේ රජගහ නුවර ජනගහනය එතෙන්ට එකතු වුණා කියන එකයි. ආන්ගේ 18 කෝටියක් තරම් විශාල පිරිසකට ධම් දේශනා කරාම 84000ක් දෙනා මනවින් ධර්ම අවබෝධය කළා කියලා සඳහන් කරනවා. දැන් බොහෝ 이르දීන් දක්වලා නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කළා අද රජගහ නුවර පිණ්ඩපාතේ වඩින්න සුදුසු නෑ. එහෙනම් 이르දීන් දක්වලා මිනිස්සු පහදවලා අඩුම තරමේ පිණුසිඟා වඩින ස්වභාවයක්වත් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණේ නෑ. ඒ නිසා සියලුම සංඝයා එක්ක භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩියා. නොඑක් ප්‍රණීත ආහාර පාන ආදී දායකවරු වේළුවනාරාමයට ගෙනල්ලා තිබුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට බොහෝම සතුටින් වුන් දන් දුන්නා. දානේ වළඳලා ඉවර වෙලා උපස්ථාන ශාලාවට එකතු වෙච්ච භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්වාමින් වහන්සේ පිළිබඳව විශේෂ කතිකාවතක යෙදලා හිටියා. ජීවිත පරිත්‍යාගය ගැන. ධම්සභාවට වැඩපු අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවේ මහණෙනි මම එන්න කලින් මොන වාගේ කරුණු කාරණා සාකච්ඡා කළාද? ස්වාමීනි වෙන එකක් නෙමෙයි. අද උදේ කාලේ අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා අත්හැරපු එක ගැනයි අපි කතා කර හිටියේ. ආන් එතනදී අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි ආනන්ද මම වෙනුවෙන් ජීවිතය අත්හැරී අද විතරක් නෙමෙයි පෙරත් එසේමයි කියලා. ආන්ගේ පෙර කාරණාව මොකක්ද කියලා භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. ඒක පැහැදිලි කරලා දෙන්න තමයි චුල්ලහංස කියන ජාතක කතාව දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මේ චිත්‍රකූට කියන පර්වතයේ හංසයෝ 96000ක නායකයා වෙලා ඉපදිලා හිටියා. හංස රජුරු ධෘතරාෂ්ට්‍ර නම් හංස රජුරු. මේ හංස රජුරන්ට හිටියා හොඳ සෙම්පතියෙක්. ඒ සෙම්පතියගේ නම සුමුක. මේ හංසයෝ මේ රජුරවන්ට පුදුම කීකරු බවක් තියෙනවා. එකම පවුලක දරුවෝ වගේ පුදුම ලෙන්ගතු බවක්. ඒ නිසා හංසයන්ගේ ආරක්ෂාවත් රජුරෝ හැම පැත්තෙම සලසලයි තියෙන්නේ. ඒ පිළිබඳව පූර්ණ වගකීමක් තිබුණා. ඒගොල්ලන්ගේ අවශ්‍යතා පිළිබඳව ඊටාම කාරුණිකව සවන් දුන්නා. එක දවසක් හංසයෝ ඇවිල්ලා රජුරවන්ට මතක් කරනවා රජතුමනි මනුස්ස වාසයේ තියෙනවා මානස කියලා විලක්. ආන්ගේ මානස විලේ හංසයන්ට බොහෝම කැම තියෙනවා. අනික මානස විල හරියම ලස්සනයි බලන්න වටිනවා. අපි දවසක මානස විලට යන්න කැම කන්න කියලා. ඒ වෙලාවේ හංස රජුරෝ කියනවා දරුවනේ මිනිස් වාසයේ තමයි මානස විල තියෙන්නේ. මිනිස් වාසයට යනවා කියලා කියන එක භයානක අනතුරක්. කාගේ ජීවිත කොහොම විනාශ වෙයිද දන්නේ. ඒ හින්දා ඔකේ තරම් හොඳ වැඩක් නෙමෙයි. නමුත් ඉතින් සියලු දෙනාගේම කැමැත්ත මානස විලට ගිහිල්ලා එන එක නම් අපි යමු කියලා කතා කරගත්තා. අනතුරත් පෙන්නවා. නමුත් කැමැත්ත ඒක නිසා යන් කියලාත් ඉඩ දුන්නා. ඒ නිසා සියලු දෙනාම පහවදා පාන්දරම පිටත් වුණා මානස විලට යන්න. හැබැයි මනුස්ස වාසයේ යම් තැනක වැව් පොකුණු තිබුණ නම් පක්ෂීන් අල්ලන වැඩි පුද්ගලයෝ ඒ වටේම මලපුඩු අටවලයි තියෙන්නේ. හංසයෝ සියලු දෙනාම ගිහිල්ලා වතුරට බැස්ස බොහෝම සතුටින්. හංස රජුරෝ හරියටම ගිහිල්ලා පය තිබ්බේ
වැද්දෙක් හදාපු මල පුඩුවක් උඩ. බහිනවත් එක්කම කකුල පැටලුණා. යකඩ පටියකින් බැඳා වාගේ දැවුණා. ඒක කඩා ගන්න කියලා එකපාරක් ඇද්දාම හැම කැඩුනා. දෙවෙනි පාර ඇද්දාම මස් ගැලවුණා. තුන්වෙනි පාර ඇද්දාම ඇටකොටුව කැඩුනා. වේදනාවෙන් පීඩිත වෙලා නමුත් කල්පනා කළා කෑ ගැහුවොත් මගේ නෑදෑ පිරිස කෑම ගන්නේ නැතුව ජීවිත බහින් පියාඹනවා. බොහෝ දුර පියාඹලා ඇවිල්ලා දැන් ඉන්නේ පිපාසෙන්. දැන් ඉන්නේ බඩගින්නේ. ආපහු කෑම නොගෙන පියාඹුවොත් මහා සාගරයට උඩින් පියාඹන්න ඕන චිත්‍රකූට පර්වතයට. එහෙම පියාඹන්න තරම් ශක්තිය නැතුව ඔවුන් මුහුදට වැටිලා මැරිලයි. ඒ හින්දා මගේ වේදනාව මම්ම ඉවසන්න ඕනේ. හංසයෝ බොහෝම සතුටින් ආහාර ගත්තා. දැන් ආහාර අරගෙන බඩවල් පුරවගත්ත හංසයෝ දැන් හංස ක්‍රීඩාවල යෙදෙන්න පටන් ගත්තා. දැන් දන්නවා කෑම කාලා බඩ පිරিলা තියෙන්නේ. ඒ වෙලාවේ මෙතෙක් වෙලා හිර කරගෙන හිටපු වේදනාව පිට කරන්න වගේ හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම සියලුම හංසයෝ අහසට නැගලා මරණ බයෙන් පියාඹන්න පටන් ගත්තා. ටිකක් දුර පියාඹනකොට හංස සෙම්පතිය සුමුකට හිතුණා කාටද මේ මරණ බය ආවේ? කවුද මරණ බය ඇඟෙව්වේ? අපේ රජුරෝ කොහෙද කියලා බැලුවා. නමුත් විශේෂයෙන් රජු දකින්න ලැබුණේ 96000ක් හංසයෝ කණ්ඩායම් 3ක් හැටියට තමයි ඉගිලෙන්නේ. ඒ නිසා වේගෙන් පියාඹලා ගිහිල්ලා ඉස්සරහින්ම යන කණ්ඩායමේ බැලුවා රජුරෝ නෑ. මැද ඉන්න කණ්ඩායමේ බැලුවා ඒත් රජුරෝ නෑ. අග ඉන්න කණ්ඩායමේ බැලුවා ඒත් රජුරෝ නෑ. සෙම්පතිය තීරණය කළා මරණ බය ආවේ රජුරවන්ට. ඒ නිසා ආපහු හැරිලා නැවත මානස විලට එනකොට දැක්කා මල පුඩුවට බැඳිලා මඩගොඩේ වැටිලා ඉන්නවා. ඒ වෙලාවේ ළඟට ඇවිල්ලා රජුරෝ ගාවට අහම රජුරෝ අහනවා අනික් සියලු දෙනාම මම කොයි කියලා හොයන්නේ නැතුව ජීවිත ආසාවෙන් පියාඹලා යනකොට උඹ විතරක් මොකටද මං ගාවට ආවේ? උඹත් එහෙම්මම ජීවිතේ බේරගෙන යමන් කියලා. ඒ වෙලාවේ මේ සුමුඛ කියනවා ධෘතරාෂ්ට්‍ර නම් හංස රජුරුවනි ඔබතුමා මේ මල පුඩුවක බැඳිලා මට ඔබතුමා දාලා යන්න බැරි. මම ඔබතුමා පිළිබඳව ස්නේහ පාසයෙන් බැඳිලා. ඔබතුමා මල පුඩුවට බැඳිලා මම සෙනෙහසින් බැඳිලා. අනික මම මෙතනින් ගියා කියලා මැරෙන්නේ නැති කෙනෙක් නෙමෙයි. කවදා හරි දවසක මැරෙන කෙනෙක්. නිකන් මැරලා යනවට වඩා මගේ රජ්ජුරුව වෙනුවෙන් මැරෙන එක මට ඒක ලොකු සැපයක්. ඒ හින්දා මම ඔබතුමා අත්හරින්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ වෙලාවේ නැවත වතාවක් හංස රජුරෝ සිහිපත් කරනවා යාළුවේ උඹයි මමයි දෙන්නම මැරිලා ගියොත් අපේ ඥාති පිරිසට මොකද්ද වෙන්නේ? එවුන් බේරා ගැනීම උදෙසාවත් ඔබ මේ ගමන පිටත් වෙන්න ඕනේ. නැහැ රජතුමනි, සත්පුරුෂ ධර්මයේ කියන කීට වඩා හුඟක් වෙනස්. ඔවුන් කෙසේ හෝ ජීවත් වෙයි. සත්පුරුෂ ධර්මයේ කියන එක මට ඉගෙනුවේ ඔබතුමාමයි. ඔබතුමාම උගන්වපු ඒ සත්පුරුෂ ධර්මයේ ඔබතුමා වෙනුවෙන්ම පාවිච්චි කරන්න මට ලැබෙනවා නම් ඒක මං ලැබපු තවත් මහ භාග්‍යයක්. දැන් මේ විදිහට මේ දෙන්න කතා කර ඉන්නකොට අර වැඩි පුද්ගලයා ඈතින් පොල්ලකුත් අරගෙන දුවගෙන එනවා. ළඟට දුවගෙන ඇවිල්ලා බලහම එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් මල පුඩුවක ගැට ගැහිලා ඉන්නවා. අනික් කෙනා ගැට ගැහිලා නැතුව එතෙන්ට වෙලා ඉන්නවා. හැබැයි හංස රජුරු කිව්වා මේ පාසයෙන් බැඳිච්ච මම අනිවාර්යෙන් මට උරුම වැඩි පුද්ගලයාගේ මුළු තැඟේමයි. ඒ බැඳිලා හින්දා බැඳිලා නැති උඹට එහෙම දෙයක් උරුම නැහැ. ඒ හින්දා උඹ උඹේ ජීවිතේම බේරන්න ඕනේ කියලා. නමුත් ඒකට කිසිසේත්ම සුමුඛ කැමති වෙන්නේ නැහැ. ඒ වෙලාවේ හංස රජුරු සඳහන් කරනවා මගේද තොපගේද යන දෙදෙනාගේම ජීවිත
විනාශ වුණ කල්හි නෑයන්ට වෙන්නේ මොකද්ද? ස්වාමීනි ඊට වඩා මිත්‍ර ධර්මයේ මට හුඟක් වටිනවා. මේ වෙලාවේ සඳහන් කළා මේ හංසයන් දෙදෙනාම කතා කර කර ඉන්න වෙලාවේ තමයි වැද්දා පොල්ලකුත් අරගෙන දුවගෙන එන්නේ. ඇයිලා වැද්දා කතා කරලත් ඇහුවේ ඇයි දෙන්නෙක් මෙතන? ඒ වෙලාවේ සුමුක කතා කරලා වැද්දට කියනවා මේ ඉන්නේ මගේ රජුරු. මගේ රජුරු දාලා මං කවදාවත් යන්නේ නැහැ. අවශ්‍ය නම් දෙන්නම ගන්න. නැත්තම් දෙන්නම උදාහරණයට. මෙහෙම සාකච්ඡා කරලා අන්තිමට සුමුක වැද්දට හොඳ ධර්ම දේශනාවක් කරනවා. සුමුක නම් සේනාධිපතිය සඳහන් කරනවා මොහුගේ ජීවිතයෙන් වෙන්ව මම ජීවත් වෙන්නේ ඔබට එකෙකු ප්‍රමාණවත් වේ නම් මොහු මුදවලා මම ගන්න. අප දෙදෙනාම උස මහතින් වයසින් සමානයි. ඒ නිසා මොහු නිදහස් කරලා මං ගත්තා කියලා උඹට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. දෙන්නම උසින් මහතින් සමානයි, වයසිනුත් සමානයි. මේ පිළිබඳව සලකලා බලන්න අප කෙරෙහි ඔබගේ ආසාවක් වෙයි නම් පළමුව මා පාසයෙන් බඳින්න. මං කෙරෙහි ආසාවක් තියෙනවා නම් ඉස්සෙල්ලා මම මේ පාසයෙන් බැඳලා දාන්න. ඊට පස්සේ දෙවනුව පක්ෂ රාජයා පාසයෙන් මුදවන්න. මං ගැට ගහගන්න මගේ රජුරුව නිදහස් කරන්න. එපමණකින් තොපගේ ලාභය වන්නේ නම් මගේ ඉල්ලීමද එයමයි. ධෘතරාෂ්ට්‍ර හංස රාජයන් සමග දිවි ඇතිතා තොපගේ සබදතාවයේද තියාගන්න. මේ හංස රජුරුව ඇසුරු කරනවා කියන එක කාටවත් පාඩුවක් නෙමෙයි. ඔබේ අවශ්‍යතාවය මගෙන් සම්පූර්ණ කරගන්න. හැබැයි හංස රජුරුව ජීවිතේ තියෙන කල ඇසුරු කරන්න. ඒක ඔබට මහත් ලොකු ලාභයක්. දැන් මේ විදිහට කරුණු කාරණා සඳහන් කරාම වැද්දාගේ හිත ක්‍රමක්‍රමයෙන් මොලොක් වෙලා මේ දෙන්න ගැන පුදුමාකාර සෙනෙහසක් ඇති වුණා. ඒ වෙලාවේ වැද්දා සඳහන් කරනවා ඔය දෙන්නම නිදහස් කරන එක මගේ බලාපොරොත්තුවයි. මේ වාගේ මිත්‍ර ධර්මයන් ඇති මේ වාගේ සත්පුරුෂයන් ලෝකෙ බොහොම දුර්ලභයි. මේ වාගේ යාළුවෝ ලෝකෙ පරම දුර්ලභයි. එවන් මිතුදම එවන් සෙනෙහස හැමදාම ඒ විදිහටම පවතිවා කියන අදහසක් වාගේ ප්‍රකාශ කරලා හංසයෝ නිදහස් කළා. ඒ වෙලාවේ ආපු සැරයක් සුමුක කියන සෙම්පතිය රජුරවන්න සඳහන් කරනවා මහරජය අපි දෙන්නටම ජීවිතය දුන්න මේ මිනිහා. අපි දෙන්නට ජීවිතය දුන්න මේ මිනිහට අද හරි පාඩුයි. අපි දෙන්න මස් කරගත්තා නම් ඔහුට හරි ලාභයි. නමුත් අපි නිකම්ම යන එක සුදුසු නෑ. අපි මොහුට කුමක් හෝ ලාභයක් කරලම යා යුතුයි. ඒ නිසා මොහුට කියනවා පොළුහන් නම් අපි දෙන්න බැඳගෙන රජුරු ගාවට ගෙනියන්න කියලා. රටේ රජුරු ගාවට. වැද්ද සඳහන් කරනවා බඳින්නේ මොකටද? දෙන්නම මම අරගෙන යනවා කඩක් උඩ තියාගෙන. රජුරු ගාවට ගෙනහිල්ලා දක්වහම එතනින් හම්බ වෙච්ච බෙහෙත් තෙල් තාම කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිච්ච සිතින් යුක්තව හංස රජුරුවන්ගේ පාදයේ ස්පර්ශ කරාම ඉරිලා ගිහිල්ලා තිබිච්ච හැම එක්තෙන් වුණා. දෙවෙනි වතාව ස්පර්ශ කළාම ගැලවිලා තිබිච්ච මස් එක් වුණා. තුන්වෙනි වතාව ස්පර්ශ කරාම කැඩිලා තිබිච්ච ඇට කොට සම්බන්ධ වුණා. හංස රජුරු සුවපත් වුණා. රජුරවන්ට කියලා වැදි පුජ්‍යලයට බොහෝ තාන්න මාන්න ලැබලා දුන්නා. හංස රජුරු ඇතුළු මේ දෙන්න නැවත චිත්‍රකූට පර්වතයටම පියඹුවා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඉතා අපූර්වට පැහැදිලි කළා. චුල්ලහංස ජාතකයේ මීට වඩා හරි දිගයි. ඒකත් මහා ධර්ම සාගරයක්. නමුත් මේ කාරණා ටික අපි කෙටියෙන් සිහිපත් කළේ එදා සුමුකණන් සෙම්පතිය වෙලා හිටියෙත් අපේ ආනන්ද ස්වාමින් වහන්සේ එදා ධෘතරාෂ්ට්‍ර නම් හංස රජුර වෙලා හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ. මහණෙනි අද විතරක් නෙමෙයි ආනන්ද පෙරත් මම ආත්මහැර හිටිය අවස්ථා
බොහොමයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දා ධම්සභා මණ්ඩපයේදී පැහැදිලි කරන්නට යෙදුණා. පිළිතුරේ කාරණාවෙන් පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තව තවත් බොහෝසේ අවවාද අනුශාසනා කරන්නට යෙදුණා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් බොහෝම සතුටටපත් වුණා. විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. හැබැයි මේ වෙලාවේ රටේ රටවැසියෝ නම් පුදුම විදිහට කුපිත වෙලා හිටියා. ඒ නිසා රටවැසි මිනිස්සු සඳහන් කරන්න පටන් ගත්තා බිම්බිසාර රජු මරලා අජාසත් රජුරවන්ට රාජ්‍ය ආරම්භ දුන්නේ දේවදත්තමයි. වදකයෝ යොදලා බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න කටයුතු කළේ දේවදත්තමයි. ගිජුකුළු පවුව මුදුනේ ඉඳලා මහ ගල් පෙරළලා භාග්‍යතුන් වහන්සේ නසන්න තීරණය කළේ දේවදත්තමයි. බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයේ නාලාගිරි රාපෝල මත් කරලා භාග්‍යතුන් වහන්සේ නසන්න රජුත් කුසිනංගගෙන එව්වෙත් දේවදත්තමයි. එවන් පවිතු පාපතර දේවදත්තයන් ඇසුරු කරන රජුරුවන්ගෙන් අපිට ඇති වැඩක් නැහැ. මිනිස්සු හැම තැනම උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. අජාසත් රජුරු දේවදත්ත ස්වාමින් වහන්සේගේ මෙහෙණවරට බත් හැලි ගානක් යවනවා. එදා රජුරු බත් හැලි අරන් ගියේ සේවකයෝ අතේ ඒ බත් හැලි ටික පිටත් කෙරුවා. රජුරු මාලිගාවට වෙලාම හිටියා. රටවැසියෝ එතන ඉඳලා තමන්ගේ ගෙවල් වලට පැමිණිච්ච දේවදත්තයන්ට බත් හැන්දක්වත් දුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කාරණාව එතන ඉඳලා දේවදත්තයන් ක්‍රමක්‍රමයෙන් ලාභ සත්කාරයෙන් පිරිහෙන්න පටන් ගත්තා. ලාභ සත්කාරයෙන් පිරිහෙමින් හිටපු දේවදත්ත කල්පනා කළා ආපහු සැරයක් පිරිහිච්ච ලාභ සත්කාර ලබන්න නම් වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන කියලා. ඒ උපක්‍රමයට අනුව ඊටාම කුහකකමක් ගෙනහැර දැක්වීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පංචවරයක් ඉල්ලුවා. ඒ පංචවරය තමයි ස්වාමීනි භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක්කල් වනයෙහි වසන්නන් විය යුතුය. වනාන්තරයේම ජීවත් වෙන්න ඕනේ. වෘක්ෂ මූලවලම ජීවත් වෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක්කල් පිඬුසුඟා වැඩලම ජීවත් වෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක්කල් පාංශුකුල චීවරම දරන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක්කල් මත්ස්‍ය මාංශයෙන් වළකින්න ඕනේ. මේ ආදි වශයෙන් කරුණු පහක් දේවදත්තයන් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුණා. භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක්කල් වනයේහිම වසන්න ඕනේ. පිඬුසිඟීමෙන්ම ජීවත් වෙන්න ඕනේ. පාංශුකුල සිවුරුම දරන්න ඕනේ. වෘක්ෂ මූල සේනාසන වලම වසන්න ඕනේ. මත්ස්‍ය මාංශයෙන් වළකින්න ඕනේ. මේ ආකාර පහක් පංචවරයක් හැටියට ඉල්ලුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද්ද සඳහන් කළේ? දේවදත්ත කැමැති කෙනෙක් එසේ ජීවත් වේවා. අකමැති කෙනෙක් Taman කැමැති විදිහට ජීවත් වේවා. කැමැති නම් කෙනෙක් මේක පිළිගත්තාවි. අකමැති නම් නොපිළිගත්තාවි. අමුතුවෙන් භික්ෂූන් වහන්සේලාට මෙහෙම වරයක් පනවලා අමුතු බරක් පටවන්න අවශ්‍ය නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. හැබැයි පින්නතුනි මෙන්න මේ වරයේ ඉල්ලීමත් එක්කම දේවදත්තයන් වහන්සේ ලෞකික 이르දීන්ද පිරිහිලා යනවා. බුදුරජාණන් වහන්සේ නමකගෙන් යම් කෙනෙක් මෙවන් වරයක් ඉල්ලන්නේ නම් ඒ පුජ්‍යලයා ඒ 이르දීන්ගෙන් පිරිහිලා යනවා. තවත් බොහෝසේ පහතට ඇද වැටෙනවා. විනාශ මුඛයේම උදාපත් කරගන්නවා කියන කරුණු සඳහන් කරනවා. දුරදිග නොබලාම බුදුරජාණන් වහන්සේගෙන් කරපු මේ ඉල්ලීම නිසා භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කරපු නිසා දේවදත්තයන් භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා කියනවා පේනවද බුදුරජාණන් වහන්සේගේ හැටි? මම මේ වර පහ ඉදිරිපත් කළේ භික්ෂු සංඝයාගේ යහපත උදෙසා. දැන් උඹලට පේනවද උඹලට ගොඩාක් යහපතක් කරන්න කටයුතු කරන්නේ මමද
එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේද? එහෙනම් මම මේ භික්ෂු සංඝයාගේ යහපත උදෙසාමයි මේ වරය භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලුවේ. නිවන් දකින්න කැමති අය මගෙත් එක්ක එන්න. සංසාරේ දුක් විඳින්න කැමති අය බුදුන් එක්ක ඉන්න. සංඝයාට එහෙම සඳහන් කළා. එහෙම සඳහන් කළා කරුණු දක්වලා ලොකු අවබෝධයක් නැති භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් තමන්ගේ පැත්තට නමගත්තා. ඒ 500 දෙනත් එක්ක ගයා ශීර්ෂයට වැඩම කළා. එක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද දැනගන්න මම අද ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් වෙන් වෙලා සංඝයාගෙන් වෙන් වෙලා පෝය කරනවා සංඝ කර්ම කරනවා අයකතු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එක්කවත් සංඝයා එක්කවත් කියලා දැනුවත් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාරණාවත් අපේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි දේවදත්තයන් මගදී මුණ ගැහිලා මට මෙහිම සඳහන් කළා කියලා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත දේවදත්තයන් මේ ආරාඳින්නේ තවත් ආනන්තරීය පාප කර්මයකට. සංඝ ભેදේ කියන මහ භයානක අකුසල කර්මයේ සිද්ධ කරගන්නයි මේ සූදානම් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැනගෙන දේවදත්තයන්ගේ ක්‍රියාව දෙවියන් සහිත ලෝකයාට මහත් අනර්ථයක්ම සිදු කරන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. දෙවියන්ටත් අනර්ථයක්, මිනිසුන්ටත් අනර්ථයක්, සකල ලෝක වාසීන්ටම අනර්ථයක් කරන්නයි දේවදත්ත මේ සූදානම්. දෙව්දත් මොකක් කරගන්නද මේ ලෑස්ති කියලා අපේ භාග්‍යතුන් වහන්සේට මහත් වූ ධර්ම සංවේගයක් ඇති වුණා කියලා සඳහන් කරනවා. මොකද මේ කාන්තෙන් අවීචියේ පැහෙන්නම වෙන කර්මයක් තමයි මේ කරගන්න සූදානම් වෙන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එක ගාථා රත්නයක් දේශනා කළා මේ විදිහට සූකරානි අසාදූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. යම් කර්මයක් අයහපතක්ද තමාට අහිතද ඒ බඳු කර්ම පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් යම් කර්මයක් තමන්ට හිතවත්ද තමන්ට යහපතක් උදා කරනවාද එවන් කර්ම රැස් කරන එක ඊටාම අපහසුයි. දෙවැනි ගාථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සෝකරං සාදුනා සාදු සාදු පාපේන දුක්කරං පාපං පාපේන සූකරං පාපං පියේහි දුක්කරං. සත්පුරුෂ මිනිසුන්ට නිවැරදි කර්මයේ සුවසේ කළ හැකිය. පාපියාට එබඳු නිවැරදි කර්ම සුවසේ කළ නොහැකිය. පාප කර්ම පාපයට සුවසේ පාපියාට සුවසේ කළ හැකිය. හොඳින් හැදුණු වැඩුණු යහපත් මිනිසුන්ට පාප කර්ම කිරීම ඉතාම අපහසුයි. මේ විදිහේ ගාථා දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා දේවදත්ත ස්වාමින් වහන්සේ එක දවසක් පොය දවසේ භික්ෂූන් වහන්සේලා රැස් වෙන තැනට ඇවිල්ලා තුණ්ඩු කෑලි ටිකක් හදාගෙන මම ඉදිරිපත් කරපු පංචවරයට යමෙක් කැමති නම් ඒ අය මේ තුණ්ඩු ගන්න යමෙක් අකමැති නම් ඒ අය මේ තුණ්ඩු නොගන්න. ඊටාම ලාමක භික්ෂූන් පිරිසක් දේවදත්ත ස්වාමීන් වහන්සේ පෙන්නපු තුණ්ඩු ටික අරගත්තා. ඒ ගන්නවත් එක්කම දේවදත්ත ස්වාමීන් වහන්සේට සංඝ ભેද කර්මය කියන දෙවනි ආනන්තරීය පාප කර්මය. මේක පළවෙනි ආනන්තරීය පාප කර්මය. නමුත් මේ කරන්න ඉස්සෙල්ලා දේවදත්තයන් වහන්සේ ලෝහිත උපාදක කර්මය කරගෙන ඉන්නවා. ඒ නිසා තමන් ජීවිතේ මුදුන්පත් කරගන්න ඊළඟ ආනන්තරීය කර්මයක් ඒත් එක්කම දේවදත්තයන්ට සම්පූර්ණ වුණා. ඒ නිසා දේවදත්තයන්ට නිරයෙන් නිදහස් වෙන්න බැරි තරම් මහා කුසල කර්මයක් රැස් වෙනවා. ඒ කාන්තේම අවීචියට ගමන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේවදත්තයන් වහන්සේ මේ තමන්ගේ පාර්ශවයට ආපු භික්ෂූන් වහන්සේලා ටිකත් අරගෙන නැවත ගයා ශීර්ෂයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් දෙනම වහන්සේ කැඳවලා උන්වහන්සේලාට මතක් කළා සාරිපුත්ත
මොග්ගල්ලාන දේවදත්තයන් ඇවිල්ලා නුවණ මුහුකුරා ගිහිල්ලා නැති භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් අරන් ගියා. දැන් ඔවුන්ගේ නුවණ මුහුකුරා ගිහිල්ලායි තියෙන්නේ. ආන්ගේ හිඳ ගිහිල්ලා ඔවුන්ට ධර්ම දේශනා කරලා ඔවුන් සංසාරයෙන් එතර කරවන්න කියලා. උන්වහන්සේලා දෙන්න අහසින්ම වැඩියා. අර භික්ෂූන් වහන්සේලා හිටපු තැනට වැඩම කරලා ඔවුන්ට ධර්ම දේශනා කළා. මේ වෙනකොට ප්‍රඥාව හොඳට මෝරලා හිටියේ. ප්‍රඥාව මෝරලා හිටපු නිසා පිපෙන්න ලෑස්ති වෙලා තියෙන නෙළුමකට හිරු කිරණ වැදෙනවත් එක්කම පිපිලා සුවඳවත් වෙනවා වගේ උන්වහන්සේලාගේ ධර්ම දේශනාව මහත් උපකාරයක් වුණා. ඒ භික්ෂූන් වහන්සේලා 500 දෙනාම සෝවාන් වුණා. ඒ 500 දෙනාමත් අරගෙන සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ නැවත දතාවක් බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වේළුවනාරාමෙටම වැඩියා. මේ වෙලාවේ දේවදත්ත ස්වාමින් වහන්සේගේ ඊටාම ළඟින් හිටපු අතවැසි භික්ෂූන් වහන්සේ කෝකාලික භික්ෂුව. කෝකාලික භික්ෂූන් වහන්සේ දේවදත්ත ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා ඔබ මෙතෙන්ට වෙලා හොඳට නිදි. උන්වහන්සේ සතපෙලා ඉන්න තැන. සරියුත් මුගලන් දෙනම වහන්සේ ඇවිල්ලා 500ක් භික්ෂූන් වහන්සේලා ආපහු අරන් ගියා. එහෙම කියනකොටම දේවදත්ත ස්වාමීන් වහන්සේගේ කටින් උණුලේ වැගුරුණා කියලා සඳහන් කරනවා. එදා ඉඳලා 9 මාසයක් දේවදත්ත ස්වාමීන් වහන්සේ දැඩි අසාධ්‍ය තත්ත්වයේ රෝගයකින් පෙළෙන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා අහසින්ම සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් 500 දෙනෙක් පිරිවරාගෙන වඩිනවා දැක්කා. බොහෝම සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි සරියුත් මහරහතන් වහන්සේ තනියම තමයි ගයා ශීර්ෂයට ගියේ. නමුත් ස්වාමීනි තවත් විශාල පිරිසක් අරගෙන හංසයන් පිරිවරාගත්ත හංස රජෙක් වගේ ආපහු අහසින්ම වඩිනකොට හරි ශෝභමානයි කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි අද විතරක් නෙමෙයි සාරිපුත්තයන් එදත් දක්ෂයි. තමන්ගේ ඥාති පිරිස මාරයාගෙන් බේරගන්න හතුරගෙන් බේරගන්න එදත් සාරිපුත්තයන් බොහෝම දක්ෂයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා මේ ලක්කන මිග කියන ජාතක කතාව පැහැදිලි කළා. මොකද්ද මේ ලක්කන මිග ජාතක කතාවෙන් පැහැදිලි කරන්නේ? අපේ බුදුරජාණන් වහන්සේම බෝධිසත්ව අවදී මුව 1000ක නායකයා හැටියට මුව රජ්ජුරුව වෙලා ඉපදෙලා හිටියා. මුව රජ්ජුරුවන්ට පුත්තු දෙන්නෙක් හිටියා. ලක්කන සහ කාල කියලා. මුව රජ්ජුරුවන්ට දැන් හුඟක් වයසයි. ඒ හින්දා මුව රජ්ජුරුව පුතාලා දෙන්න කැඳවලා කිව්වා දැන් ඉතින් මට වයසයි. මේ මුව කණ්ඩායම දෙකට බෙදාගෙන ඔය දෙන්න ඒගොල්ලන්ගේ ආරක්ෂා සම්පත්තිය සපයමින් ඔවුන්ට නායකත්වය දෙන්න කියලා. දෙන්නට 500 බෙදලා දුන්නා. බෙදලා දීලා මිනිස්සු කුඹුරු වැඩ කරන කාලේ ආයත් සරයක් මුව රජුරෝ කතා කරලා පුතාලා දෙන්නට අවවාද කරනවා දරුවනේ දැනගන්න ඕනේ මේ මිනිස්සු කුඹුරු උවිතෙන් කරන කාලේ මුවන්ට හුඟක් අපල කාලයක්. මුව කුඹුරු වලට බහී කියලා මිනිස්සු හරියට මුව මරන්න උපක්‍රම යොදනවා. කුඹුරු වැඩ කටයුතු ඉවර වෙනකන් තමන්ගේ ඥාති පිරිසත් අරගෙන මහා ඈත වනාන්තරයේ කඳු පාමුල ප්‍රදේශවලට වෙලා ජීවත් වෙන්න කියලා. තාත්තගේ අවවාදෙන් දෙන්නම තම තමන්ගේ පිරිස් දෙක අරගෙන වනාන්තරයට පිටත් වෙන්න ලෑස්ති වුණා. හැබැයි ලක්කන කියන මුගරාජයා හරිම ප්‍රඥාවන්තයි. කාලය එහෙම ප්‍රඥාවක් නෑ. ඒ නිසා කාල තමන්ගේ පිරිසත් අරගෙන උදේටත් යනවා, හවසටත් යනවා, මධ්‍යහනටත් යනවා. මේ තමයි මිනිස්සු මුව මරන්න රැකලා ඉන්න වෙලාව.
ආන්ගේ කාරණාව තේරුම් ගන්න බැරි වෙච්ච නිසා පිරිසත් අරගෙන මේ තුන් වෙලේ මේ හැමිහ යනවා. වැඩි කාලයක් යන ඉස්සරලා කාල නායකත්වයේ දුන්න මුව පිරිස වේගෙන් හීන වෙන්න පටන් ගත්තා. ඒ මිනිස්සු මරාගත්ත හරියට. හැබැයි ලක්කන කියන මෘග රාජයා එහෙම යන්නේ නැහැ. මොන තරම් අපහසුයෙන් හරි ඉඳලා මධ්‍යම රාත්‍රියේ තමයි මිනිස් වාසයෙන් පැනලා යන්න කටයුතු කරන්නේ. කොහොමටත් ඒ වෙලාවේ මිනිස්සු නිදා ගන්න වෙලාව. තමන්ගේ 500 දෙනාම හොඳට ආරක්ෂා කරගත්තා. කුඹුරු අස් කළාට පස්සේ ආපහු පිය රජුරු ගාවට එනකොට තමන් එක් කරගෙන ගිහපු 500 දෙනාම පිය රජුරු ගාවට එක්කාවා. ආන් ඒකයි සඳහන් කළේ මහණෙනි අද විතරක් නෙමේ එදත් තමන්ගේ පිරිස රැකගන්න සාරිපුත්තයන් හරියට දක්ෂ වුණා. එදා ලක්කන නමින් මගේ පුතා වෙලා ඉපදිලා හිටි මේ සාරිපුත්තයන්ම තමයි. හැබැයි එදා කාල නමින් මගේ පුතා හැටියට ඉපදිලා හිටියේ මෙදත් තමන්ගේ පිරිස රැකගන්න බැරි වෙච්ච දේවදත්තයන්ම තමයි. එමනම් මේ ලක්කනමික ජාතකයේ දේශනා කරලා මේ දෙන්නගේ අතීත කතාව මනාව ඉස්මතු කරවලා මේ සාංශාරික බැඳීමේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ අපූර්වට විස්තර කරලා දුන්නා. එමනම් අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ ධර්ම සාකච්ඡාවේ ඊළඟ කාරණා ටික නැවත ඊළඟ දේශනාවේදී සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ මාතලේ රිචඩ් පමුණුව මාවතේ අංක 35 නිවසේ පදිංචි තේ පරිේශන ආයතනයේ සේවයේ නීතුව සිටි ජේ.එච්. බණ්ඩාරනායක පියාණන්ගේ 85 වන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමාටත් විශ්‍රාමලත් පාඨශාලාචාරීනී ලලිතා බෝධිකටුව මෑණියන්ටත් දූ දරුවන් විසින් නිරෝගිමත් භාවය හා චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර මහනුවර උඩ පේරාදෙනිය බෝගහතැන්නේ පදිංචිව සිට මීට වසර 5කට පෙර අභාව ප්‍රාප්තියටපත් විශ්‍රාමලත් පරිපාලන නිලධාරී පී.ඊ.එම්. විජේසේකර පියාණන්ටත් මීට වසර 3කට පෙර අභාවයටපත් ඉන්ද්‍රාවතී මැණිකේ කිරිදෙන මෑණියන්ටත් ඉක්මන් භවයකදී නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීමට උපනිශ්‍රය වීමට මේ පින් හේතු වාසනා වේවායි පවුලේ දූ දරුවන් විසින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින රොසිරු කසුනි සහ භාග්‍ය යන දූ පුතුන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට ධෛර්ය හා ශක්තියද ලක්දිනිති ඉසුරි අනුත්තර සවේන්ද්‍ර ශ්වේතා ලීෂානී අශානී කසුනි සහ ගවිඳු යන දරු දැරියන්ගේ නිරෝගී සම්පත්තිය වර්ධනය වීම සඳහාද ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටද මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දහම් ඇස පහදා දෙන දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් දෙපාර්ශ්වයේම සුජීවත්ව වාසය කරන හා පරලෝසපත් සියලු ඥාතීන්ටත් ලෝවැසියන්ටත් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදී නිවන් මඟට පිවිසීමටත් මෙම පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් කැමැති සියලු දෙවියෝද මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම මේ කුසල් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ඊ타ම ඉක්මන් භවයක
ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සධර්ම දේශනාව